ඉන්දුවේ වෙනසක් නැහැ දිනමින. US Democratic leaders call for Trump's removal from office as cabinet members quits the Straits Times. Joe Biden confirmed as incoming president. Daily News. அரசியல் මත තනිපට නෝකංගලකු ඉඩමිල්ලේ තිනකරන්. ඒ ආකාරයෙන් තමයි පුවත්පත් සිරස්තල වාර්තා කරලා තියෙන්නේ. දකුණු ආසියාවේ සිදු කරන ලද බැටලීමකදී හොයා ගන්නා ලද විශාලතම මත්පැති තොගය ඊයේ දවසේදී ලංකාවෙන් හොයා ගන්නවා. ඒ වාර්තාවටත් ඔන්න ලංකාවේ හිමිකම් කිව්වා. කොහොම වුණත් පහුගිය කාලය පුරාවට මෙවැනි ආකාරයේ මත්ද්‍රව්‍ය වැටලීම් ගණනාවක්ම සිදු කෙරුණා සහ විශාල මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සොයාගෙන උනා. අද දවසේදී ප්‍රධාන පුවත්පත් රසකම ප්‍රධාන පුවත බවට පත්වනවා මේ හා සම්බන්ධ තොරතුරු. අරුණ පුවත්පත මුල්පිටුවේ ප්‍රධාන පුවත වශයෙන් වාර්තා කරනවා. බලල් කෑම අතරේ සැඟවී මධ්‍යම තැපෑලේ පාර්සලයක කෝටි 13ක මත්පෙති කොළඹ පහලිපිනේට ආවේ බෙල්ජියමෙන් මෙතෙක් ඇල්ලූ විශාලතම තොගය සාලිය කුමාර ගුණසේකර සමගින් හේමන්ත ලියන පතිරණ පුවත වාර්තා කරනවා. බලලුන්ට ලබා දෙන ආහාර පාර්සලයක සඟවා කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබී තිබූ රුපියල් කෝටි 13.5ක් වටිනා මත්පෙති තොගයක් ඊයේ රේගු මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගත්තා කියලායි පුවත වාර්තා කරන්නේ. කොමුණත් මෙරට රේගු ඉතිහාසයේ ගත වැඩිම මත්පැති තොගය බවට තමයි මේ සඳහන් වෙන්නේ. එක්ස්ටසි වර්ගයට අයත් මෙතපිටමින් වර්ගයේ මත්පැති කිලෝග්‍රෑම් 9ක් පාර්සලයක තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කියනවා. කොහොම වුණත් පාර්සලයේ අඩංගු වෙලා තිබ්බ මත් පෙති ප්‍රමාණය 18,000කට වැඩි මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබිලා තිබුණු මෙම පාර්සලයේ ව්‍යාජ ලිපිනයක් සටහන් වල තිබා කියලත් අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහත්මයා සඳහන් කරනවා. මේ මත්පෙති වර්ගයේ බෙල්ජියමේ ඉඳලා කොළඹ පහ ප්‍රදේශයේ ලිපිනයකට තමයි එවලා තියෙන්නේ. කොහොම වුණත් මේ පාර්සලයේ චොක්ලට් සහ වෙනත් ආහාර ද්‍රව්‍ය කිහිපයක් තිබ්බා කියලත් අරුණ පුවත්පත අද මුල් පිටුවට වාර්තා කරලා තියෙනවා. දිවයින පුවත්පතේ අද ප්‍රධානම පුවත බවට පත් වෙනවා මේ කාරණාව. බෙල්ජියමේ සිට ගුවන් තැපෑලෙන් ගෙන කෝටි 13.5ක මත්පෙති රේගු දැලේ මෙතෙක් සොයාගත් විශාලතම මත්පෙති තොගය කියලත් අද සඳහන් වෙනවා. සිලෝ ටුඩේ පුවත්පතට අද වාර්තා කරනවා. Customs seizes narcotics valued 135 million rupees. Sri Lanka Customs yesterday during an inspection at the Central Mail Exchange in Colombo detained what is believed to be the largest haul of narcotic pills in the South Asian region so far. ලංකාදීප පුවත්පත වාර්තා කරන්නේ සත්ව ආහාර පැකට්වල සඟවා කෝටි 14ක මත්පෙති එවලා දිනමින පුවත්පත සිරස්තලයේ වශයෙන් වාර්තා කරනවා. මධ්‍යම තැපෑලට වූ කෝටි 13ක මත්පෙති අත්අඩංගුවට දකුණු ආසියාවේ ලොකුම වැටලීම. කොහොමනත් මේ මත්ද්‍රව්‍ය මේ මත්පෙති පාසල් ළමුන් අතර බෙදා දීම සහ නිකුත් සමාජ කොට්ටාශ අතරට බෙදා දීම සඳහා තමයි මේ ආකාරයෙන් ලංකාවට ගෙන්වා තියෙන්නේ කියලා මූලික පරීක්ෂණවලදී අනාවරණය වෙලා තියෙනවා. මේ ගැන ඊයේ දවසේදී සවිස්තර වාර්තාවක් නිවුස් ෆස්ට් රාත්‍රී 7 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේදී ගෙනෙනවා. අපි දැන් යමු වෙන්නේ වාර්තාව වෙත. අද දින ශ්‍රී ලංකා රේගු යටතේ විශාල කාර්යභාරයක් ඉටු කරන මධ්‍යම තැපැල් හුවමාරු අංශය මගින් මේ වනතෙක් සොයාගෙන තිබෙන විශාලතම මත්පෙති එක්ස්ටසි නම් ව්‍යවහාරික නාමයෙන් භාවිතා කරන මත්පෙති වර්ගය ඒ මත්පෙති තොගයක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. මෙහි භයානකකම කියන්නේ මෙවැනි තොගයක් පළවෙනි වතාවට තමයි ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගන්නේ. මෙය නිදහස් කෙරුණ නම් එහෙම මේ අය මේ වෙන විට දන්නවා මහත් ආందోලනයකට ලක් වෙලා තියෙනවා. මත්ද්‍රව්‍ය භාවිතා කිරීම පුරුදු කිරීම සඳහා නොයෙක් ක්‍රමවේද භාවිතා කරනවා කියලා. පාසල් ළමුන් සඳහා සහ නොයෙක් තරුණ කොටස් සඳහා සමාජයේ ජීවත් වෙන. ඉතින් මේ තොගේ නිදහස් වුණා නම් මෙයින් විශාල බලපෑමක් ඇති වෙන්න තිබුණා. ගුවන් තොටුපළ පසුගිය වකවානුවේ වහලා තිබුණ නිසා ගුවන් මගින් ගෙන්න ප්‍රමාණයක් තියෙනවා නම් ඒ ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඒ නිසා මේ අය වෙනත් ක්‍රම මගින් ශ්‍රී ලංකාව තුළට මේ මත්පැති ගේන්න සැලසුම් කරලා මේ මත්පැති ගෙනෙනවා. කොරෝනා වසංගත තත්ත්වයක් එක්ක වුණත් පහුගිය කාලය පුරාවටම ආරක්ෂක අංශ මෙවැනි විශාල මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සොයා ගැනීම සිද්ධ කළා. විවිධ මෙහෙයුම් වලින් දිනමින පුවත්පත මුල් පිටුවට වාර්තා කරනවා. පසුගිය වසරේදී රේගුව මිලියන 251ක වැටලීම් කරලා සුභාෂිනී සේනානායක පුවත වාර්තා කරන්නේ ගෙවුණු 2020 වසරේ කොවිඩ් අභියෝග මැද්දේ උද ශ්‍රී ලංකා රේගුව රුපියල් මිලියන 251ක වැටලීම් කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහත්මයා සඳහන් කරනවා.
2019 වසරේදී මිලියන 141ක මත්ද්‍රව්‍ය වැටලීම් සිදු කරලා තියෙනවා කියලත් සඳහන් කරනවා. කොහොමනත් කොරෝනා අභියෝග මැද වුණත් රේගුව පහුගිය වසරේදී විශාල මත්ද්‍රව්‍ය වැටලීම් ප්‍රමාණයක් සිද්ධ කරනවා. ඒ වගේම ශ්‍රී ලංකා රේගුව මත්ද්‍රව්‍ය සමාජගත වීමට කිසිදු ආකාරයක ඉඩක් තබන්නේ නැහැ. 2021 වසරේ සාර්ථක ඉලක්ක සොයා ගැනීමට ක්‍රමවත් වැඩපිළිවෙලක් මේ වෙද්දී සකස් කර තිබෙන බවටත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා කියලායි දිනමිනු පුවත්පත වාර්තා කරලා තියෙන්නේ. දිවයින මුල් පිටුවට වාර්තා කරනවා දොම්පේ ක්‍රයිම් OIC මැන්ඩි ජාවාරමේ අත්අඩංගුවට ගන්නා විටත් මෝටර් රථයේ මැන්ඩි තොගයක් හේමන්ත රන්දුණු පොත වාර්තා කරලා තියෙනවා. මැන්ඩි නැමැති මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු බව කියන දොම්පේ පොලිසියේ අපරාධාංශයේ ස්ථානාධිපතිවරයා වලාන දූෂණ මර්දන කොට්ටාසය මගින් ඊයේ අලුයම අතුරුගිරියේදී අත්අඩංගුවට අරන් තියෙනවා. සැකකාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා දොම්පේ පූගොඩ අතුරුගිරිය අවිස්සාවේල්ල ඇතුළු ප්‍රදේශ ගණනාවක මැන්ඩි මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ප්‍රධානියා ලෙස කටයුතු කරලා තියෙනවා කියලා තමයි පොලිස් විමර්ශන වලින් හෙළි තියෙන්නේ. පොලිස් නිලධාරීන් ගැන ඔය ආකාරයෙන් කතා වෙද්දී අපිට මතකයි පහුගිය කාලේ පුරාවටම බන්ධනාගාර නිලධාරීන්ට විශාල චෝදනාවක් එල්ල වුණා. බන්ධනාගාර තුලට මත්ද්‍රව්‍ය රැගෙනීම සහ බන්ධනාගාරය තුල සිද්ධ වන මත්ද්‍රව්‍ය ජාවාරම් වලට වුන් විශාල ආකාරයකට උපකාර කරනවා කියන කාරණේ සහ ඒ සම්බන්ධයෙන් කිහිප දෙනෙක්ම වැඩ තහනම් කිරීමක් සිද්ධ වුණා. ඊයේ දවසේදී තවත් ඒ හා සම්බන්ධ පුවතක් වාර්තා වෙනවා. අරුණ පුවත්පත වාර්තා කරනවා බෝගම්බර නියාමකගේ බඳපටියේ කුඩු කළුතරට කුඩු අදින පාත්තේකුත් හේමන්ත ලියනපතිරණ පුවත වාර්තා කරන්නේ නිලැඳුමේ බඳපටියේ රහසිගතව සංගවා බෝගම්බර දුම්බර බන්ධනාගාරයට හෙරොයින් අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන යාමට උත්සාහ කළ බන්ධනාගාර නියාමකවරයෙකු ඊයේ අත්අඩංගුවට ගත්තා කියලයි පුවත වාර්තා කරන්නේ. අවුරුදු 8ක සේවා කාලයක් තියෙන මේ නිලධාරියා බන්ධනාගාරයේ ප්‍රධාන ගේට්ටුව අසලදී බන්ධනාගාර නිලධාරීන් පරීක්ෂා කරනවා. ඒ අවස්ථාවේදී තමයි ඔහු සන්තකයේ තිබිලා හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 3යි අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 3ක් සහ කේරළ ගංජා තොගයක් සොයාගන්නේ. කොහොමුණත් බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය රැගෙනීම පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින්ම නිලධාරීන් පරීක්ෂාවට ලක් කරනවා කියලත් සඳහන් වෙනවා. කොහොමුණත් මේ මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවටගත් බන්ධනාගාර නියාමකවරයා පල්ලේකැලේ පොලිසියට බාර දීලා තියෙනවා. ඒත් එක්කම කළුතර බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය රැගෙන යන නිලධාරීන් හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් දැඩි අපහසුතාවයකට පත් වෙලා ඉන්නවා. සපත්තු ඇතුලේ සංගවාගෙන මත්පෙති සහ හෙරොයින් රැගෙන යන බවට චෝදනා ලැබිලා තියෙන මේ නිලධාරීන්ට සිරකරුවන්ගේ සහයෝගය ලැබෙනවා. ඒත් එක්කම මේ සිරකරුවන් බූස්ස බන්ධනාගාරයට මාරු කරවීමට කටයුතු කරලා තියෙනවා කියලත් අරුණ පුවත්පත මුල් පිටුවේ වාර්තා කරලා තියෙනවා. දිවයින සිව්දෙස් අතිරේකයට අද සඳහන් කළා තියෙනවා නඩු දෙකක් තිබියදී නැවතත් මත්ද්‍රව්‍ය විකුණු කාන්තාව අත්අඩංගුවට නිමල් හේමසිරි තමයි පුවත වාර්තා කරන්නේ. මත්ද්‍රව්‍ය සම්බන්ධව මහාධිකරණයේ නඩු දෙකක් විභාග වෙමින් පවතින කාන්තාවක් එම ජාවාරමේ තවදුරටත් යෙදී සිටියදී කේරළ ගංජා ග්‍රෑම් 50ක් සමග පෙරේදා රාත්‍රියේ රස්සන්දනිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට ගන්ධර පොලිසිය සමත් වුණා කියලා සඳහන් කරනවා. මෙම 27 හැවිරිදියක් දරු මව සමග ගංජා මිලදී ගැනීමට පැමිණි 34 හැවිරිදි මත් ලෝලියෙකු කේරළ ගංජා මිලිග්‍රෑම් 5000ක් තම සන්තකේ තබාගෙන තිබියදී අත්අඩංගුවට ගත්තා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒත් එක්කම අපි දන්නවා පහුගිය කාලේ පුරාවටම ආරංචි වුණා මේ බන්ධනාගාර කොරෝනා පුකුරේ ආසාදිතින් සංඛ්‍යාව යම් කිසි ආකාරයකට වැඩිවීමක් සිද්ධ වෙලා තියෙනවා. ඊයේ දවසේදී වාර්තා කරනවා තවත් මේ නිලධාරීන් කිහිප දෙනෙකුටම කොරෝනා වෛරසය ආසාදනය වෙලා තියෙනවා කියන කාරණේ. කොහොමුණත් අරුණ පුවත්පත අද මුල් පිටුවට වාර්තා කරලා තියෙනවා 4 වන තට්ටුවේ රඳවා සිටි කොස්ගොඩ තාරක හිජාස් ඇතුළු 9 දෙනෙකුට කොරෝනා. තිස්ස රවින්ද්‍ර පෙරේරා පුවත වාර්තා කරලා තියෙන්නේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ 4 වෙනි මහලේ රඳවා සිටි නීතිඥ හිජාස් හිස්බුල්ලා සහ කොස්ගොඩ තාරක ඇතුළු 9 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වෙලා තියෙනවා කියලා ඊයේ දවසේදී තහවුරු වුණ බවට පොලිස් මූලස්ථානයේ නිවේදනය කර ඇති බවටයි වාර්තා කරන්නේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිරමැදිරියක සිට රැඳවුවෙකුට කොරෝනා වෛරසය ආසාදනය වෙලා තියෙනවා. එක්කම තමයි මේ ආකාරයෙන් එහි සිටි පිරිසගේ කොරෝනා පරීක්ෂණ සිද්ධ කෙරෙන්නේ. ඉන් අනතුරුව මේ ආකාරයෙන් මේ පිරිසට කොරෝනා වෛරසය ආසාදනය වෙලා තියෙනවා කියලා තහවුරු වෙනවා. ආසාදිතින් කළුතර පොලිස් නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත ඇතුළත් කරනවා. ඉදිරියේදී සියලුම නිලධාරීන් සහ ඉතිරි රැඳවුවන් PCR පරීක්ෂණ වලට ලක් කිරීමට නියමිතයි කියලාත් වාර්තා වෙනවා. කොහොමුණත් මේ පිරිසට කොරෝනා වෛරසය ආසාදනය වෙලා තියෙන්නේ පොදු වැසිකිළිය භාවිත කිරීමෙන් බවට මේ වෙද්දි සැකපළ වන බවටත් පොලිස් මූලස්ථානයේ නිවේදනය කරලා තියෙනවා. දිවයින මුල් පිටුවට වාර්තා කළ තියෙනවා නිලරියේ ගිය පොලිස් නිලධාරියාටත් කොරෝනා. භූවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් ඇතුළු 12කට කාර්යාලයට ඇතුළු වීම තහනම් කරයි. කොළඹ පොලිස් බල ප්‍රදේශ 3ක රුවන්වැල්ල අගලු අරේ දඹුල්ල තානායමේදී ගෙල වැළලාගත් රත්නපුර මැණික් ව්‍යාපාරිකයාටත් කොරෝනා. කදුරුවෙල නගරයේ කොටසක් තනි කරයි. ගාල්ල බන්ධනාගාරයේ රැඳවි කතුන් 34කට නියාමකවරියන් 3කටත් කොරෝනා කියලා තමයි ශීර්ෂ පාඨ වෙන් කරලා තියෙන්නේ.
ලෝකයේම මේ වෙද්දී එන්නත් කරන වැඩසටහන් පිළිබඳ අවධානය යොමු කරද්දී අපේ රටේ දේශීය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම පිළිබඳව අවධානය යොමු කෙරුණා. කොරෝනා වසංගතයේ මැඩලීම සඳහා විශේෂයෙන්ම මෙහිදී වැඩි වශයෙන්ම අවධානයට ලක් වුණේ ධම්මික පැණිය පිළිබඳව සමාජයේ ලොකු කතා බහක් පහුගිය කාලය පුරාවටම ඇති වුණා. අද අරුණ පුවත්පත වාර්තා කරනවා ධම්මික පැණිය පානය කළ කෑගල්ලේ පවුලක් පොසිටිව්. ගයාන් රාජපක්ෂ පුවත වාර්තා කරලා තියෙන්නේ කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය බලසීමාවේ COVID-19 වෛරස් ආසාදිතයින් 11 දෙනෙකු වාර්තා වෙලා තියෙනවා. මාකුර මගුරුදෙනිය ප්‍රදේශයේ ධම්මික පැණිය පානය කළ එකම පවුලේ තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වෙලා ඇති බව බුලුගහදෙනිය මහජන සෞඛ්‍ය පරීක්ෂක බණ්ඩාර අත්තනායක මහත්මයා ඊයේ දවසේදී තහවුරු කරනවා. පෙරේදා කෑගල්ල මහරෝහලේදී මේ පවුලේ පුද්ගලයන් 8 සිදු කරන ලද PCR පරීක්ෂණයේදී තමයි ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වෙලා තියෙනවා කියලා තහවුරු වෙන්නේ. නොමිලේ නිවසට පැමිණ ලබා දුන් ධම්මික පැණිය නිවැරදි මාත්‍රාවට පානය කළ බවත් මොවුන් සඳහන් කළා කියලා තමයි අද දවසේදී අරුණ පුවත්පත වාර්තා කරලා තියෙන්නේ. මව්බිම පුවත්පත වාර්තා කරලා තියෙනවා පල්ලේ කැලේ ඇඟලුම් සේවිකාවන් 49ක් පොසිටිව්. කේ නිශංක තමයි පුවත වාර්තා කරන්නේ. කුණ්ඩසාලේ පල්ලේ කැලේ ඇඟලුම් හලක සේවිකාවන් 49 දෙනෙකු කොරෝනා ආසාදිතයන් වීමෙන් ඇඟලුම් සේවිකාවන් නිරෝධායනට යොමු කරලා තියෙනවා කියලා කුණ්ඩසාලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සඳහන් කරනවා. එම කම්හලේ සේවය කළ 426 දෙනෙකු PCR පරීක්ෂණ වලට යොමු කිරීමෙන් අනතුරුව මෙම පිරිස ආසාදිත වී ඇති පිරිස හඳුනා ගැනීමෙන් අනතුරුව සියලුම දෙනා නිරෝධායනය කිරීමට යොමු කරලා තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒත් එක්කම මේ දවස් කිහිපයේදීම හැමෝගේම අවධානය යොමු වුණා කොවිඩ් මලසිරුරු ආදාහනය කරනවාද එහෙම නැත්නම් භූම දානය කරනවාද මේ පිළිබඳව කමිටුවක් පත් කළා. ඒ කමිටුවේ වාර්තාව පිළිබඳව ඊයේ දවසේදී පාර්ලිමේන්තුවේදී අදහස් පළ වෙනවා. දිනමින පුවත්පත මුල් පිටුවේ වාර්තා කරනවා කොවිඩ් සිරුරු ආදාහන තීන්දුවේ වෙනසක් නැහැ. විශේෂඥ වාර්තාව තහවුරු කළා. ස්වර්ණා විජේකෝන් පුවත වාර්තා කරනවා මුල් පිටුව වෙනුවෙන් කොවිඩ් රෝගයෙන් මිය යන අයගේ මෘතදේහ ආදාහනය කිරීම සම්බන්ධ තීන්දුවේ කිසිදු ආකාරයක වෙනසක් නැති බවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊයේ දවසේදී පාර්ලිමේන්තුවේදී සඳහන් කළා කියලායි වාර්තා කරන්නේ. ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද විශේෂඥ කමිටුව විසින් මේ මෘතදේහ ආදාහනය කළ යුතු බවට මේ වන විට පැහැදිලිව නිර්දේශයක් ලබා දීලා තියෙනවා. කොවිඩ් කියන භයානක වසංගත තත්ත්වයේ යටතේ වෙන විශේෂඥ කමිටුවක් ලබා දීලා තියෙන නිර්දේශ සමාජීය ආගමික දේශපාලනික හෝ වෙනත් පෞද්ගලික හේතුන් නිසා වෙනස් කිරීමට හැකියාවක් නැහැ කියලා අමාත්‍යවරිය සඳහන් කරනවා. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යතුමිය මේ පිළිබඳව අදහස් පළ කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා මේ පිළිබඳව මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරක් වශයෙන් කියලා දිනමින පුවත්පත වාර්තා කරලා තියෙනවා. Ceylon Today පුවත්පතේ මුල් පිටුරද වාර්තා කරනවා as per experts committee advised cremation of COVID-19 dead will continue. The government will continue cremating the remains of COVID-19 deceased according to the recommendations given by the main experts committee headed by consultant Dr. Channa Pereira, Health Minister Pavitra Vaniarachi said in Parliament yesterday. එතකම කොරෝනා මර්ධන එන්නතක් පිළිබඳව මේ වෙද්දී ලෝකයේ අවධානය යොමු වෙලා තියෙද්දී ලංකාවටත් එන්නත් කරන වැඩසටහන් ආරම්භ කරන්නේ කොයි ආකාරයෙන්ද කියන දේ පිළිබඳව මේ වෙද්දී සැලසුම් සකස් කරමින් පවතිනවා. අද දිනමින පුවත්පත වාර්තා කරනවා කොරෝනා මර්ධන එන්නත් කරන වැඩ ආරම්භීමට සූදානම් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීරගේ ප්‍රකාශයක් තමයි මේ ආකාරයෙන් උපුටා දක්වමින් සුභාෂිනී සේනානායක පුවත වාර්තා කරලා තියෙන්නේ. කොරෝනා මර්ධන එන්නත් ලද විගස එන්නත් කරන වැඩසටහන පිළිවෙලින් ආරම්භ කිරීමට සූදානම් බව වසංගත රෝග විද්‍යාංශයේ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහත්මයා සඳහන් කරනවා. කොවැක්ස් පහසුකම යටතේ ලෝකීය සෞඛ්‍ය සංවිධානයේ ලබා දෙන එන්නත් මෙරටට ලබා ගැනීම සඳහා අවශ්‍ය මූලික ක්‍රියාමාර්ග මේ වන විටත් අරගෙන තියෙනවා. මේ එන්නත් ශ්‍රී ලංකාවට රැගෙන ආ විගස තෝරාගත් කණ්ඩායම් ඉලක්ක කරගනිමින් එන්නත් පළමු අධීරයේදී දීමට පියවර ගන්නවා. මෙහි පළමු කණ්ඩායම් වශයෙන් වැඩිහිටියන් ළමුන් විවිධ රෝගී තත්ත්වයන් පසුවන පුද්ගලයන් ඒ වගේම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ආසාදිතයින් සමග ඍජුවම සම්බන්ධ වන කණ්ඩායම් ඒ වගේම වරාය ගුවන් තොටුපළ විදුලි බලාගාර ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන්හි නිරත වන පිරිස් මෙහි මුල් අධීරයේ එන්නත් ලබා දෙන පිරිස් ලෙස හඳුනාගෙන ඇති බවටත් දිනවෙන පුවත්පත වාර්තා කරලා තියෙනවා. Ceylon Today පුවත්පත වාර්තා කරලා තියෙනවා 3 Sri Lankan pilots test COVID-19 positive. 3 Sri Lankan Airlines pilots have been diagnosed with COVID-19, informed sources at the national carrier said. Sources said yesterday steps had been taken to direct them for treatment.
එත් එක්කම අරුණ පුවත්පත වාර්තා කරනවා ගාලු සිපිරිගෙයි ආසාදිතයෝ 74ක් ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවේ රඳවා සිටි ගැබිනි මවකට පහුගිය 5 වෙනිදා කොරෝනා වෛරසය ආසාදනය වෙලා තියෙනවා කියලා තහවුරු වීමත් එක්ක සිදු කරන ලද PCR පරීක්ෂණයකදී මේ ආකාරයෙන් 74 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වෙනවා කියලා තහවුරු වෙනවා. ඒ වගේම කරාපිටිය රෝහලේ දොස්තරටත් වැළඳිලා ගාල්ල කරාපිටිය රෝහලේ උගුර කනනාසය පිළිබඳ වාට්ටුවේ සේවය කළ වෛද්‍යවරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වෙලා තියෙනවා කියලා ඊයේ දවසේදී තහවුරු කෙරෙන්නේ. කොහොම වුණත් මේ වෙද්දි වෛද්‍යවරයා කොරෝනා රෝග ලක්ෂණත් එක්ක PCR පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බවටත් අරුණ පුවත්පත වාර්තා කරලා තියෙනවා. මව්බිම පුවත්පත අද වාර්තා කරනවා අවුරුදු 1 මාස 4 දරුවාටත් කොවිඩ්. ජයශ්‍රී බණ්ඩාර පුවත වාර්තා කරනවා බලංගොඩ දෙහිගස්තලාව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 1 මාස 4ක පිරිමි දරුවෙකුට COVID-19 වසංගතය ආසාදනය වෙලා තියෙනවා කියලා බදුල්ල මහ රෝහලේ සිදු කළ ශනික ප්‍රතිදේහ පරීක්ෂණවලදී තහවුරු වෙලා තියෙනවා කියලා බලංගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සඳහන් කරලා තියෙනවා. රටවට හැමතැන කොරෝනා කියලා තමයි කියන්නට තියෙන්නේ. කොරෝනා ගැන ඒ ආකාරයෙන් තොරතුරු වාර්තා වෙද්දී පුවත්පත් වාර්තා කරන කාටුන් කිහිපයකොත් බලලයිමු. හසන්ත විජේනායකගේ හුරේරා කාටුනේ වෙතයි මුලින්ම අවධානය යොමු කරන්නේ. යහපාලන කාලේ අල්ලන්න බැරි වුණේ ඒ ආණ්ඩුවට වඩා උදයංග දක්ෂයෙක් හින්දලු බං. හුරේරා කියනවා එතකොට මේ ආණ්ඩුවට වඩා අර්ජුන් මහේන්ද්‍රන් දක්ෂයෙක්ද සර් කියලා තමයි අහන්නේ. ආණ්ඩුවට වඩා තනි පුද්ගලින් දක්ෂයෝ වෙනවද නැද්ද කියන කාරණයක් ආණ්ඩුවම තමයි තීරණය කරන්නට ඕනේ. MD වීරරත්නගේ මරිසිපාල කාටුනය වෙතයි අවධානය යොමු කරන්නේ. ප්‍රසන්න රණතුංග කියනවා සංචාරකයෝ ගෙන්වන්නේ එයාලට සතුටු වෙන්න නෙවෙයිලු. විපක්ෂයට සතුටු වෙන්නනේ කියලා තමයි මරිසිපාල කියන්නේ. කාගේ සතුට දැන් නැති වෙලා තියෙනවා. ඒත් එක්කම ජයරත්න වික්‍රමසිංහගේ Facebook කාටුනේ වෙතත් අවධානය යොමු කරනවා. සජිත් කියනවා get out sit down න්‍යාය සමගි ජන බලවේගයට වද්ද ගන්නේ නැහැ කියලා. එහෙම වුණොත් ජනතාව shut down කරයි කියලා බය හිතෙන්න ඇති හාමිනේ කියලා තමයි කියන්නේ. ඔහොම කරපු ගොඩක් අය පහුගිය කාලයේ පුරාවටම shut down වුණා. ඒ අත්දැකීම් ඇති. ඒත් එක්කම විදුර අබේනායකගේ දවසේ පද 4 වෙත අවධානය යොමු කරනවා. පෙන්වා මීඩියා පිළිබඳ සුවහීන පනතකි ඇමති කෙහෙලිය ඉදිරිය ගේන සිහිවෙයි පෙරහැරේ මහ බඹුගේ මූණ මතුවේවිද කඩුව යට කරගෙන පෑන කියලා තමයි ඔන්න දවසේ පද 4න් විදුර අබේනායක කියලා තියෙන්නේ. දවසේ පද 4 එහෙම කියපෙදි දවසේ දේශපාලනික තොරතුරුත් සඳහන් කරන්නට ඕනේ මේ කෙටි විරාමයෙන් අනතුරුව. COVID-19 සඳහා ආරක්ෂිත පියවර නිතරම හොඳින් සබන් යොදා දෑත් සෝදන්න. සබන් හෝ විසබීජ නාශක මධ්‍යසාරයක් භාවිතා කර දෑත් පිරිසිදු කරන්න. සෑම විටම අන් අය සමග මීටරයක දුරස්ථභාවයක් පවත්වා ගන්න. හැකි සෑම විටම නිවසේ රැඳී සිටින්න. නිරතුරුවම නිවැරදිව මුඛාවරණ පළඳින්න. විරාමයෙන් අනතුරුව ඔබ නැවතත් පිටුවතර සමගින්
ලෝකේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයට දේශපාලනික ව්‍යුහයට හිමිකම් කියන ඇමරිකාව ඊයේ දවසේදී මුළු ලෝකයේම අවධානයට ලක්වනවා. ඇමරිකාව කියන්නේ ලෝකයේ තීන්දුව తీරන ගන්න බලවතා. කොහොම වුණත් පහුගිය නොවැම්බර් මාසයේ පැවති ජනාධිපතිවරණයෙන් අනතුරුව ඇමරිකාවේ කටයුතු පිළිබඳව යම්කිසි ආකාරයකට ලෝකයේම අවධානය යොමු වුණේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් Tamanගේ දුරය අත්හැරීමට කටයුතු කළේ නැහැ. අකමැත්ත පළ කරා සහ පැවති ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම ඉතාමත් අක්‍රමවත් දූෂිතයි කියලායි ඔහු චෝදනා කළේ. මෙවන් කටයුතු ඒ ආකාරයෙන් සිද්ධ වෙද්දී ඊයේ දවසේදී ඇමරිකාව විසින් වාර්තා වන තොරතුරුත් එක්ක තමයි ඇමරිකාවේ දේශපාලනික තත්ත්වය අපකීර්තියකට ලක් වෙන්නේ. අද ප්‍රධාන පුවත්පත් කිහිපයකම ප්‍රධාන පුවත බවට පත්වනවා. අරුණ පුවත්පත වාර්තා කරනවා අපකීර්තිමත් කැරැල්ලකින් පසු 4 දෙනෙකු මිය යාමෙන් පසු ට්‍රම්ප් හීලා වෙයි. නයන තරංගගමගේ පුවත වාර්තා කරනවා ජනපති දුරයෙන් තමා එළඹෙන ජනවාරි 20 වෙනිදා ඉල්ලා අස්වන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරනවා. ඊයේ පස්වරු 2:17ට ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් දවල මන්දිරයේ ජනාධිපතිවරණ ප්‍රකාශක ඩෑන් ස්කැවිනෝ ට්‍රම්ප්ගේ ඉවත් වීම නිවේදනය කළා කියලායි අරුණ පුවත්පත මුල් පිටුවට වාර්තා කරලා තියෙන්නේ. ජනපති ට්‍රම්ප් මේ විදිහට Tamanගේ ඉල්ලා අස්වීම නිවේදනය කරේ පහුගිය ජනාධිපතිවරණයේ Tamanගේ ප්‍රතිවාදියා වුණ ඩෙමොක්‍රැටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන්ගේ ජනග්‍රහණය පිළිබඳව රට කොංග්‍රස් මණ්ඩලයේ විසින් නිල වශයෙන් අනුමත කිරීමෙන් අනතුරුව සුළු වේලාවකට පස්සේ කොහොම වුණත් පෙරේදා රාත්‍රියේ ඉඳන්ම එක්සත් ජනපදයේ අගනුවර වොෂින්ටන් වෙලා ඇති වෙලා තිබ්බ කැරැල්ලකදී කාන්තාවක් ඇතුළු පුද්ගලයන් සිව් දෙනෙකු මරණයට පත් වෙලා තියෙනවා. මේ ගැටුම් උද්ගත වුණේ පෙරේදා පස්වරු 1ට විතර ඇමරිකාවේ අගනුවර වන කැපිටල් ගොඩනැගිල්ලේ ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලයේ සභිකයින් පහුගිය ජනාධිපතිවරණයේ අවසන් ඡන්ද ප්‍රතිඵල විශ්ලේෂණය කරමින් ඉන්න අවස්ථාවේ කොහොම වුණත් කතානායකවරිය වගේම සෙනෙට් මණ්ඩලයේ සභිකයින් විශාල ප්‍රමාණයක් මෙහිදී කැපිටල් ගොඩනැගිල්ලේ රැඳී සිටියා. කොහොම වුණත් මේ පහුගිය කාලේ පුරාවටම සඳහන් කළා වගේ ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙහිදී සඳහන් කළේ මේ ඡන්ද කටයුතු ඉතාමත් දූෂිත ආකාරයට සිද්ධ වුණේ සහ ඡන්ද ප්‍රතිඵල සාධාරණ නොවනවා කියන කාරණේ නිසාම ට්‍රම්ප් Tamanගේ ට්විටර් පණිවිඩයක් සඳහන් නිකුත් කරමින් සඳහන් කළා කැපිටල් ගොඩනැගිල්ල වැටලන්නට ඕනි කියන කාරණේ. ඒත් එක්කම තමයි ට්‍රම්ප්ගේ ආධාරකරුවන් කැපිටල් ගොඩනැගිල්ල වට කරලා මේ ආකාරයෙන් හිට විශාල වශයෙන් හානි සිද්ධ කරන්නේ. මේ තත්ත්වය මේ ආකාරයෙන් සිද්ධ වෙද්දී ඊයේ පෙරවරුව වන විට මේ තත්ත්වයෙන් ඉවත් වෙන්න කියලා ට්‍රම්ප් නිවේදනය කළා. කොහොම වුණත් ඒ ට්විටර් පණිවිඩ කිහිපයකුත් පහු වෙද්දී මකා දැමීමටත් කටයුතු කරලා තිබ්බා. කොහොම වුණත් ගැටුම් පාලනය කිරීමෙන් අනතුරුව කොංග්‍රස් මණ්ඩලයේ විසින් නැවත ප්‍රතිඵල ගණනය ආරම්භ කරලා මේ ආකාරයෙන් දහවල් වන විට අවසන් ප්‍රතිඵලය නිකුත් කරමින් ජෝ බයිඩන් ජයග්‍රාහකයා වශයෙන් නිල වශයෙන් නිකුත් කළා කියලායි අරුණ පුවත්පත මුල් පිටුවේ වාර්තා කරලා තියෙන්නේ. Ceylon Today පුවත්පතේ තද වාර්තා කරනවා uprising shakes center of US democracy. 4 people died and 52 were arrested, Washington DC's police chief said after supporters of President Donald Trump stormed the US Capitol on Wednesday to stop Congress from certifying President-elect Joe Biden's election victory. ඩොනල්ඩ් ට්‍රම්ප් මේ ආකාරයෙන් Tamanගේ දුරෙන් ඉවත් වන බව සඳහන් කළත් ඔහු කියන්නේ බලහුවමාරුවකට පමණයි මේ එකඟතාවය ලබා දෙන්නේ. කොහොම වුණත් මැතිවරණ ප්‍රතිඵල පිළිබඳව තමා මුළුමනින්ම එකඟතාවය පළ කරන්නේ නැහැ කියලා. කොහොම වුණත් ඇමරිකාවේ සිදු වුණ මේ ක්‍රියාවලියත් එක්ක ට්‍රම්ප්ගේ මෙහෙයවීමෙන් සිදු වුණ අපකීර්තිමත් කැරැල්ල ලෝක නායකයින් රැසක් විවේචනයට ලක් කරලා තියෙනවා. විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සඳහන් කරනවා නින්දිත දර්ශන හෙලා දකිමින් එක්සත් ජනපදය ලෝපුරා ප්‍රජාතන්ත්‍රවාදයෙන් පෙනී සිටින අතර සාමකාමී හා විධිමත් ලෙස බලය පැවරීම අත්‍යවශ්‍යයි කියන කාරණේ වගේම ජර්මනියේ චාන්සලර් ඇන්ජලා මර්කල් වගේම ස්කොට්ලන්ත අගමැතිනිය චීන විදේශ කටයුතු අමාත්‍යාංශය ස්පාඤ්ඤ අගමැති ප්‍රංශ ජනාධිපති ස්වීඩන් අගමැති වගේ පාර්ශ්ව රැසක් මේ ප්‍රහාරය හෙලා දැක ඇති බවට අද දවසේදී පුවත්පත් තොරතුරු වාර්තා කරලා තියෙනවා. දිවයින පුවත්පතත් වාර්තා කරලා තියෙනවා ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගේ මැරයෝ කැපිටල් හිල් ගොඩනැගිල්ලට පහර දෙති. තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය බිඳ වැටෙයි. 4ක් මරුට 50ක් තුවාල ලබති. මැරයන් මෙහෙයවුවේ ජැක් ඇනහෝල් හෙවත් පච්චයා කියලත් සඳහන් වෙනවා. ට්‍රම්ප්ගේ නිලධාරීහු 7ක් ඉල්ලා අස්වෙති. වොෂින්ටන් නුවර පැය 6ක ඇන්ද්‍ර නීතිය කියලත් සඳහන් වෙනවා. ඇමරිකාවේ දේශපාලනයේ ආකාරයෙන් වාර්තා වෙද්දී අපි බලමු අපේ රටේ මොනවද වාර්තා වෙන තවත් තොරතුරු කියලා. දිනමින පුවත්පත මුල් පිටුවට වාර්තා කරනවා සත්භාවයෙන් වැඩ කරන රාජ්‍ය නිලධාරීන්ට ව්‍යවස්ථාවෙන්ම ආරක්ෂාව දෙනවා. අගමැති රාජ්‍ය නිලධාරීන්ට කියයි ධනුෂ්ක ගොඩකුඹුර පුවත වාර්තා කරන්නේ. සත්භාවයෙන් කටයුතු කරන රාජ්‍ය නිලධාරීන් හට දඬුවම් කළ නොහැකි ආකාරයට ව්‍යවස්ථානුකූල ආරක්ෂාවක් සැපයීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා ඊයේ දවසේදී සඳහන් කළා කියලායි
අද දවසේදී තොරතුරු වාර්තා කරන්නේ. යහපාලන ආණ්ඩුව රටට කළ විශාලතම ද්‍රෝහි කළ තමයි ජනතාවට සේවය කිරීම නිසාම රාජ්‍ය නිලධාරීන් සිරගත කිරීම. ඒ වගේම යලිත් කිසිදු ආකාරයක රාජ්‍ය නිලධාරියෙකුට එසේ දඬුවම් කිරීමට ඉඩක් තබන්නේ නැහැ කියලාත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කරනවා. අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කරන්නේ ගම සමග පිළිසඳරක් තුලින් වැඩ සමග යාලි ගමට වැඩසටහනට සමගාමීව ඊයේ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අරලියගහ මන්දිරයේදී පැවැත්වෙන අවස්ථාවේදී සත්භාවයෙන් ජනතා සේවයේ නියැලෙන කිසිදු රාජ්‍ය නිලධාරියෙකුට වරදින්නේ නැහැ. කොහොම නැත්නම් යල් පැන ගොස් තිබෙන මේ නීතිත් එක්ක රාජ්‍ය නිලධාරීන්ට තියෙන ආරක්ෂාව යම් කිසි ආකාරයකට අඩු වෙලා තියෙනවා. ඒ නිසාම වගකීමෙන් යුතුව සේවය කරන සෑම රාජ්‍ය නිලධාරියෙක්ම ආරක්ෂා කරන්නට Taman කැප වෙලා කටයුතු කරන බවටත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා කියලයි දිනමින පුවත්පත වාර්තා කරලා තියෙන්නේ. මහජන සුබ සිද්ධියට නීති සරල කරන්න ජනපතිගෙන් කොමිසමක් සමාජිකයෝ 18 දෙනෙක් කියලාත් අද ශීර්ෂ පාඨ වෙන් කරලා තියෙනවා. මහජන සුබ සිද්ධිය අරමුණු කරගනිමින් පවත්නා නීති හා රෙගුලාසි සරල කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සමාජිකයන් 18 දෙනෙකුගෙන් යුත් කොමිසමක් පත් කරලා තියෙනවා. හිටපු ජනාධිපති ලේකම් සහ ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ ජෝන් කීල් සමූහයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍රන් යන මහත්වරු කොමිසමේ සම සභාපතිත්වය හොබවනවා කියලාත් සඳහන් වෙනවා. කොමිසමේ ලේකම් දුරයට විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් GS විතානගේ මහතා පත් කරලා තියෙනවා කියලාත් අද සඳහන් කරලා තියෙනවා දිවයින මුල් පිටුවට. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඊයේ දවසේදී ගම සමග පිළිසඳරක් තුලින් වැඩ සමග යාලි ගමට මේ ජාතික වැඩසටහනේ මේ රාජ්‍ය නිලධාරීන් හමුවීමේ හමුවට සම්බන්ධ වෙනවා. දිනමින පුවත්පත වාර්තා කරනවා විදේශ ණය වලින් පැවති ආණ්ඩු ආරම්භ ව්‍යාපෘති 800ක වැඩ අතරමඟ නතර වෙලා ඩොලර් බිලියන 4.5ක ණය වාරික ගෙව්වත් ජනතාවට ප්‍රතිලාභයක් නැහැ. ජනපතිගේ ප්‍රකාශයක් තමයි මේ ආකාරයෙන් ප්‍රධාන පුවත වශයෙන් වාර්තා කරලා තියෙන්නේ. විදේශ ආධාර සහ අයවැය යෝජනා මත විවිධ කාලවලදී විවිධ ආණ්ඩු ආරම්භ කළ ව්‍යාපෘති 800කට වැඩි ප්‍රමාණයක කටයුතු මේ වෙද්දී අතරමඟ නතර වෙලා තියෙනවා කියලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සඳහන් කරනවා. විවිධ ව්‍යාපෘති සඳහා ණයටගත් මුදල් වෙනුවෙන් වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන 4.5ක පමණ ණය වාරික ගෙවීමට සිදු වෙලා තියෙනවා. මේ විදිහට අතරමඟ නතර වෙලා තියෙන ව්‍යාපෘති නිසා බලාපොරොත්තු වූ ප්‍රතිලාභ ජනතාවට ලැබෙන්නේ නැහැ කියලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අවධාරණය කරනවා. මෙවැනි ව්‍යාපෘති වලට වෙන් කරන ලද මුදල් ඒ ආකාරයෙන්ම තිබෙද්දී ඒවායේ සේවයේ නියුතු නිලධාරීන් වැටුප් සහ ව්‍යාපෘති ණය වාරික ගෙවීමට සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා මේ විශාල මුදල් ප්‍රමාණයක් අපතේ ගොස් ඇති බවටත් වාර්තා වෙනවා. ඒ වගේම රාජ්‍ය නිලධාරීන් Tamanට පැවරී ඇති රාජකාරිය ඉටු කිරීමේදී ජනතාවගේ පැත්තෙනුත් බලා තීරණ ගන්නට ඕනි කියලත් ජනාධිපතිවරයා මෙහිදී රාජ්‍ය නිලධාරීන්ට අවධාරණය කළා කියලයි දිනමින පුවත්පත වාර්තා කරලා තියෙන්නේ. දිවයින පුවත්පත අද වාර්තා කරනවා ආරක්ෂක ලේකම් හමුදාපති ඇතුළු හමුදාවේ 59කට එරෙහිව විමර්ශනයක් ඉල්ලා සංදේශයක් කීර්තිවර්ණ කුලසූරිය පුවත වාර්තා කරලා තියෙනවා. ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න හමුදාපති ශවේන්ද්‍ර සිල්වා යන හමුදා නිලධාරීන් 59කට එරෙහිව ජාත්‍යන්තර ස්වාධීන විමර්ශනයක් පැවැත්වීම සඳහා ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත යෝජනාවක් ඉදිරිපත් කරන ලෙස බ්‍රිතාන්‍යයේ කොටි හිතවාදී සංවිධාන 250ක් අගමැති බොරිස් ජොන්සන් වෙත ඉල්ලා තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මේ ඉල්ලීම කරමින් එම සංවිධාන හදිසි සංදේශයකුත් ඔහුට ඉදිරිපත් කළා තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මෙම ඉල්ලීම කර ඇති සංවිධාන අතර ද්‍රවිඩ සංධානයේ සහ ටෙලෝ සංවිධානයේ බ්‍රිතාන්‍ය ශාඛාවලුත් වෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. කලාපීය දේශපාලනයේ ආකාරයෙන් සිද්ධ වෙද්දී ලංකාවට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය ජයශංකර් මහත්මයාගේ පැමිණීමේ තොරතුරු කිහිපයක් පිළිබඳවත් අද දවසේදී පුවත්පත් වාර්තා කරනවා. අරුණ පුවත්පත සඳහන් කරනවා ඉන්දියාවේ ස්ථාවරය දෙමළ ජනතාවට බලතල සහිත විසඳුමක් ඉන්දීය විදේශ ඇමති දෙමළ සන්ධානයට කියයි. ලංකාවේ සංචාරයක නිරත වුණු ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයශංකර් දෙමළ ජාතික සන්ධානය අතර හමුවක් ඊයේ දවසේදී පැවැත්වෙන්නේ කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් නිල නිවසේ දෙමළ ජාතික සංධානය වෙනුවෙන් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් ඒත් එක්කම ඊළඟේ තමිල් අරසු පක්ෂයේ නායක මාවේ සේනාධිරාජා ෆ්ලොට් නායක ධර්මලිංගන් සිද්ධාර්ථන් වගේම ටෙලෝ නායක සෙල්වම් අඩෙක්කලනාදන් සහ එම්.ඒ. සුමන්තිරන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ සාකච්ඡාව සඳහා සහභාගී වෙනවා. ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට අර්ථවත් බලතල බෙදීමකින් යුතු දේශපාලන විසඳුමක් ගෙනීම වෙනුවෙන් ඉන්දිය රජය පැහැදිලි ස්ථාවරයක ඉන්නවා. ඒ වගේම 13 වන සංශෝධනය බලාත්මක කරමින් පළාත් සභා ක්‍රමය
ක්‍රියාත්මක විය යුතු බව තම රජයේ ස්ථාවරයේ බව ශ්‍රී ලංකා රාජ්‍ය නායකයින්ට තමා අවධාරණය කළා කියලත් එස් ජයශංකර් මහත්මයා මෙහිදී සඳහන් කරනවා. ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ජාතික ප්‍රශ්නයට විසඳුම් ගෙන ඒම වෙනුවෙන් ඉන්දියාවේ මැදිහත් වීම බෙහෙවින් ඉවහල් වන බව දෙමළ ජාතික සන්ධානයේ මෙහිදී පෙන්වා දී ඇති බවටයි අරුණ පුවත්පත වාර්තා කරලා තියෙන්නේ. ඉන්දියාවේ කොරෝනා එන්නත ඉක්මනින් ශ්‍රී ලංකාවට ලබා දෙන්න රනිල් ඉන්දිය විදේශ ඇමතිගෙන් ඉල්ලයි. අකිත පෙරේරා සමගින් චමින්ද සිල්වා දිවයින වෙනුවෙන් වාර්තා කරනවා. කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා ඉන්දියාවේ එන්නත ශ්‍රී ලංකාවේ ජනතාවගේ යහපත වෙනුවෙන් හැකි ඉක්මනින් ලබා දීමට පියවර ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දිය විදේශ අමාත්‍යාචාර්ය සුබ්‍රමණියම් ජයශංකර් මහතාගෙන් ඊයේ ඉල්ලීමක් කරා කියලත් සඳහන් වෙනවා. ඒ වගේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාත් හමුවනවා ඉන්දීය විදේශ ඇමති. අද අරුණ පුවත්පත වාර්තා කරන්නේ ඉන්දීය විදේශ ඇමති සහ සජිත් ප්‍රේමදාස අතර හමුවක්. තෙදින නිල සංචාරකයන්ට වුණ ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමණියම් ජයශංකර් මහත්මයා ඊයේ දවසේදී තමයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා හමු වෙලා තියෙන්නේ. ද්විපාර්ශ්වික සම්බන්ධතා පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වෙලා තියෙනවා. දිගු කාලයක් තිස්සේ දෙරටෙහි පවත්නා ඓතිහාසික සම්බන්ධතාවය පිළිබඳ දෙපාර්ශ්වයේ අතර අදහස් හුවමාරු වුණා. ලංකාවේ ජනතාව වෙනුවෙන් පහුගිය කාල වකවානුව තුලදී නිවාස ඉදිකිරීම උදෙසා ඉන්දිය රජය ලබා දුන් අනුග්‍රහය පිළිබඳව කෘතවේදීත්වයේ පුද කරනවා විපක්ෂ නායකවරයා. ඒ වගේම මෝදි ගම්මානයේ පිළිබඳවත් මෙහිදී විපක්ෂ නායකවරයා සිහිපත් කරනවා. ඒ වගේම සුවසැරිය උදෙසා ලබා දුන් සහාය පිළිබඳවත් ඉන්දිය රජයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා මේ අවස්ථාවේදී ස්තුතිය පළ කරනවා. ඒත් එක්කම ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා ඉන්දිය විදේශ අමාත්‍ය ආචාර්ය ජයශංකර් මහත්මයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයාට ආරාධනාවක් කළා කියලා තරුණ පුවත්පත වාර්තා කරලා තියෙනවා. Daily Mirror පුවත්පතත් මේ කාරණාව සම්බන්ධයෙන් වාර්තා කරනවා. Sajid invited to India. Indian External Affairs Minister Dr. Subramaniam Jaishankar has extended an invitation to opposition leader Sajid Premadasa to visit India, the opposition leader's office said yesterday. ඒත් එක්කම ඉන්දිය විදේශ ඇමතිගේ ලංකා සංචාරයත් එක්ක බොහෝ දෙනෙක්ගේ අවධානයට යොමු වුණේ ලංකාවේ නැගෙනහිර පර්යන්තයේ විකිණීම සඳහා යම්කිසි ආකාරයක ගිවිසුමකට පැමිණෙනවාද එහෙම නැත්නම් මේ පිළිබඳව යම්කිසි ආකාරයක සාකච්ඡාවකට පැමිණෙනවාද කියන කාරණේ දිනමින පුවත්පත වාර්තා කරනවා. වරාය රැකගැනීමේ සේවක සටනට සහාය වෙනවා නදී මාණික්කගේ පුවත වාර්තා කරන්නේ. වරාය රැකගැනීම වෙනුවෙන් වරාය සේවකින් ගෙන යන සටනට කොන්දේසි විරහිතව සහයෝගය දක්වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් වින්සිල්වා මහත්මයා බත්තර මුල්ලේ පැවති මාධ්‍ය හමුවකදී තමයි සඳහන් කරන්නේ. වටිනාම බහලුම් පර්යන්තය වන කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ලාංකිකින්ගේ දේපලක් වෙන්නට ඕනේ. සංවර්ධනය කිරීම සඳහා වරාය සේවකින් ලෑස්ති වෙලා සිටින අවස්ථාවක රජය කරන්නට ඕන උන් සමග එකතු වෙලා එය සංවර්ධනය කිරීම වෙන ඉන්දීය සමාගමකට මේ ජැටිය පවරා දීම නොවන බවටත් ඔහු සඳහන් කළා කියලායි දිනමින පුවත්පත වාර්තා කරලා තියෙන්නේ. ඒත් එක්කම දිවයින මුල්පිටුරද වාර්තා කරනවා සංචාරකයින් පිනවන්න මුතුරාජවල ඉඩම් බිලි දෙන්න එපා කාදිනල්තුමා පවසයි. නෝමන් පලිහ වඩන තමයි පුවත වාර්තා කරන්නේ. පෞද්ගලික සමාගමක් මගින් මුතුරාජවල ඉඩම් අත්පත් කරගෙන සංචාරකයන් සඳහා ගොල්ෆ් පිටියක් ඇතුළු විවිධ ඉදිකිරීම් සඳහා සිදු කෙරෙන වැලි පිරවීම් නතර නොකළහොත් ඊට එරෙහිව ජනතාව නැගී සිටිය යුතු බව කොළඹ අගරාදුගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා ඊයේ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා කියලත් සඳහන් වෙනවා. සංචාරකයන් ගැන කතා කළ නිසා සංචාරකයන් පිළිබඳව මේ වෙද්දි වැඩි වශයෙන් අවධානයට ලක් වෙලා තියෙනවා. 23 වෙනිදා ඉඳන් ගුවන්තොටුපළ විදේශ සංචාරකයන් සඳහා සම්පූර්ණයෙන්ම විවෘත වෙනවා සහ යුක්‍රේන ජාතික සංචාරකයන් පිරිසක් ලංකාවට පැමිණීමත් එක්ක සංචාරකයන් ගැන වැඩි වශයෙන් කතා බහට ලක් වුණා. ඒත් එක්කම සංචාරකයන් සඳහා මාර්ගෝපදේශන මාලාවක් නිකුත් කිරීමටත් රජය පියවර ගන්නවා. අරුණ පුවත්පත වාර්තා කරනවා සංචාරකයන්ට දින 7කට PCR 2ක් දින 7කට වැඩි නම් 3ක් වරුණේ පෙරමුණ වාර්තා කරන්නේ. දින 7ක් මෙරට රැඳී සිටින සංචාරකයන් PCR පරීක්ෂණ 2කුත් දින 7කට වැඩි කාලයක් රැඳී සිටී නම් PCR පරීක්ෂණ 3කුත් සිදු කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විසින් නිකුත් කරලා තියෙන මාර්ගෝපදේශ මාලාවේ සඳහන් වෙනවා. මේ PCR පරීක්ෂණ සඳහා එම සංචාරකයන් විසින් මුදල් ගෙවීම සිදු කරන්නට ඕන. ඒ වගේම සංචාරකයන් මාසයක් සඳහා වන COVID-19 රක්ෂණාවරණය ලබා ගැනීමටත් කටයුතු කළ යුතුයි කියලා සඳහන් කරන්නේ සහ මේ මාර්ගෝපදේශන මාලාවේ තවත් කරුණු කාරණා කිහිපයක් පිළිබඳවම සඳහන් කරලා තියෙනවා. එතකම Daily Mirror පුවත්පතද වාර්තා කරනවා Sri Lankan Army establishes Agriculture and Livestock Corps unit. The Sri Lanka Army yesterday established the Agriculture and Livestock Corps unit under the directive of President Gotabaya Rajapaksa, Army Commander General Shavendra Silva said. රට රකින යුද හමුදාව ඊයේ දවසේදී අලුත් වැඩ කටයුත්තකට මුල පුරනවා. කෘෂිකර්ම හා පශු සම්පත් බලකායක් තමයි මේ ආකාරයෙන් නිර්මාණය කරන්නේ. ඒ ගැන ඊයේ නිවුස් ෆස්ට් රාත්‍රියේ 7 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය ගෙන වාර්තා වෙතයි දැන් අපි යමු වෙන්නේ.
අධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙල යටතේ කෘෂිකර්ම හා පශු සම්පත් බලකාය ස්ථාපිත කර තිබෙනවා. මෙම අවස්ථාවට සමගාමීව යුද හමුදා මුලස්ථාන පරිශ්‍රයේ මීට පෙර පවත්වාගෙන ගිය ගොවිබිම් වලින් ලද ඵලදාව යුද හමුදාපතිවරයා නිරීක්ෂණය කළා. කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් ඉන්ද්‍රජිත් කඳනාරච්චි මහතාගේ අධීක්ෂණය යටතේ නව බලකාය ක්‍රියාත්මක වනවා. දේශීය කෘෂි නිෂ්පාදනයන් එමගින් ස්වම්පෝෂිත ජාතියක් බිහි කිරීම සඳහා අප තැබූ පියවර මේ වන විට ඉතාමත්ම සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන ඇති බව සඳහන් කළ යුතුමයි. යුද හමුදා ගොවිපළ සහ රජය සතු භාවිතා නොකළ විශේෂයෙන්ම අත්හැල ඉඩම් භාවිතා කරමින් වී පොල් අඹ උඳු කව්පි බඩිරුඟු කජු සහ කහබීජ වැනි භෝග වගාවන් රාශියක් මේ වන විටත් අධ්‍යක්ෂක ජෙනරාල්තුමා දැන්වූ පරිදි ආරම්භ කිරීමට මෙම අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගේ ඇති හැකියාව සහ කැපවීම තුළ ශ්‍රී ලංකා යුද හමුදාවේ මෙවන් කර්තව්‍යයක් කිරීමට හැකියාව ලැබී තිබෙනවා. ත්‍රිවිධ හමුදාවන්හි පුහුණු අවශ්‍යතාව වෙනුවෙන් කැලෑ සලාක මලු අප දශක 3කට ආසන්න කාලයක් පැවති යුද්ධයේ පුරාවටම විදේශ රටවල් වලින් රැගෙන ඒමට ශ්‍රී ලංකා යුද හමුදාවටත් ත්‍රිවිධ හමුදාවටත් යම් කිසි ආකාරයෙන් පොලිසියටත් කටයුතු කරන්න සිද්ධ වුණා. ඒ සඳහා විශාල විදේශ විනිමයක් වැය කිරීමටත් ශ්‍රී ලංකා රජයට සිද්ධ වුණා. එම අවශ්‍යතාවය සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව මගින් නිෂ්පාදනය කර බෙදා හැරීම සඳහා අප මේ වන විට හැකියාවක් ලැබී තිබීම සම්බන්ධව ආඩම්බරය විය හැකි තත්ත්වයක් තිබෙනවා. නව බලකාය බල ඇණි 5කින් යුක්ත වන අතර ඊට නිත්‍ය බල ඇණියක් සහ ස්වේච්ඡා බල ඇණි 4ක් ඇතුළත්. එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රී දුරේ තව දුරටත් පවතින්නේ පුරප්පාඩුවක් විදිහට මේකට කවුද නම් කරන්නේ කියලා හැමෝම බලාගෙන ඉන්න වකවානුවකදී දිනමින පුවත්පත වාර්තා කරනවා එජාප ජාතික ලයිස්තුවෙන් රුවන් ප්‍රශ්නාර්ථයක් සහිතව තමයි මේ පුවත වාර්තා කරන්නේ. ශිරෝමි අබේසිංහ පුවත වාර්තා කරලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලයිස්තු මන්ත්‍රී දුරේ සඳහායි නියෝජනායක රුවන් විජේවර්ධන මහතා පත් කිරීමේ සූදානමක් ඇති බව සිරිකොත විශ්වාසදායක ආරංචි මාර්ග සඳහන් කරනවා. මේ සම්බන්ධයෙන් අවසන් තීන්දුව ලබන බදාදා පැවැත්වෙන පක්ෂ කෘත්‍ය අධිකාරී මණ්ඩල රැස්වීමේදී ගනු ඇති බව වාර්තා වනවා. සහ ඒ පිළිබඳ පූර්ව සාකච්ඡා වටයක් සඳහා පක්ෂයේ ජ්‍යෙෂ්ඨින් පිරිසක් පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයා අද සිරිකොතට කැඳවා ඇති බවටත් තොරතුරු වාර්තා වෙනවා. ඒ පුවතත් එක්ක දවසේ කාටුන් කීපයක් වෙත ආයෙත් යමු එමු. අපි මුලින්ම බලමු MD වීරරත්න අද වාර්තා කරන කාටුනයක් වෙත බස් ගැමුණු වර්ජනයකට සැරසෙනවලු. පව් නින්ද යන්නේ නැතුව ඇති කියලා තමයි කියන්නේ. ඒත් එක්කම MD වීරරත්නගේම තවත් කාටුනයක් වෙතයි අවධානය යොමු කරන්නේ. රුපියල් 1000 වතු කම්කරු පඩිය ගැන තමයි මේ කාටුනේ වාර්තා කරලා තියෙන්නේ. කෝට් දාගෙන ටයි දාගෙන වතු හිමියෙක් එනවා කොහොම වුණත් අතේ හොඳ සූට්කේස් මේ මල්ලකුත් තියෙනවා. ඒත් එක්කම රුපියල් 1000 කොලේකුත් අතේ තියාගෙන ඇමතිවරයෙක් තමයි මේ ආකාරයෙන් ඔළුවට අත තියාගෙන බලාගෙන ඉන්නේ. කොහොම වුණත් ඒ දළුණුල කාන්තාවකුත් පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා. මේකටත් ඉතින් හැමදාම බාලගිරි දෝෂය කියලා තමයි කියන්න තියෙන්නේ. බෙම්පියා කාටුනේ වෙත අවධානය යොමු කරනවා. චාලි අයියේ අශෝක් අබේසිංහ කියනවා මේ ආණ්ඩුව බලයට ගේන්න කැප වූ පිරිසම ආණ්ඩුවට විරුද්ධ වෙලා කියලා. මට පේන විදිහට බෙම්පියෝ මේ පිරිසටත් අර යහපාලනේ හැදූ තැටියේ රොටි පුච්චපු කට්ටියට වෙච්ච දේ වෙලා වගේ කියලා තමයි කියන්නේ. කොයි ආණ්ඩුවාවත් ওই ටික තමයි. ඒත් එක්ක මහසන්ත විජේනායකගේ කාටුනයක් බලමු. ශ්‍රී ලංකාව කියන මහතාවට එක පැතිවලින් එන්නත් විදින ආකාරයට තමයි කාටුනය වාර්තා කරලා තියෙන්නේ. එක පැත්තකින් සිරස්තලයකුත් වාර්තා කරනවා ඉන්දියානු එන්නත් ව්‍යාපෘතිය කියලා. බොහෝ දෙනෙක් මේ එන්නත් ව්‍යාපෘතිය මෙහෙවන ආකාරයට තමයි කාටුනේ වාර්තා කරලා තියෙන්නේ. එක පැත්තකින් බලයේ බෙදීම කියන එන්නත, තව පැත්තකින් නැගිනහිර පර්යන්ත ගිවිසුම කියන එන්නත, ඒත් එක්කම ත්‍රිකූල් තෙල් ටැංකි, කුච්ච වේලි, ඒ වගේම තමිල්නාඩු දීවරීන් වෙළඳ භාණ්ඩ වගේ එන්නත් කිහිපයක්ම ලංකාවට විදිමින් ඉන්න ආකාරයට තමයි කාටුනේ වාර්තා කරලා තියෙන්නේ. ඉතින් ඉන්දිය විදේශ ඇමතිගේ ලංකා සංචාරයත් එක්ක බොහෝ දේවල් බොහෝ දෙනා කියනවා ඒ දේවල් ඇත්ත වෙයිද බොරු වෙයිද කියලා ඉස්සරහට තමයි බලා ගන්නට සිද්ධ වෙන්නේ. සමන් ප්‍රියලියන ආරච්චි වාර්තා කරන කාටුනයක් තමයි සඳහන් කරන්නේ. සෞභාග්‍යයේ දැක්ම ඔළුව කියන මේ කොළවලින් ඔළුව වහගෙන යන පුද්ගලයෙක් තමයි මේ ආකාරයට වාර්තා කරලා තියෙන්නේ. ඔහු කවුද කියලා අඳුර ගන්නටත් පුළුවන්. මොකද ළමුන් දෙදෙනෙකුත් ඉන්නවා. පෙළපොත් නිල ඇඳුම්
ප්‍රශ්නාර්ථයක් විදිහට තමයි දකින්නේ. කොමුණත් ඒ ළමයි දෙන්න මේ පුත්කලයා දිහා බලාගෙන ඉන්නවා. පුත්කලයා සහභාග්‍ය දැක්ම තෙමුවා වෙලා වහගෙන යනවා. Tamanගේ ගමන යනවා. ඒත් එක්කම අපි බලමු ඊළඟට අවධානය යොමු කරලා චමොත් පත්මශ්‍රීගේ ශ්‍රී සමයන් කාටූනය වෙත. අහුවෙන ආසාදිතයින් ප්‍රමාණය දැන් අඩුයි කියන්නේ PCR කරන ප්‍රමාණයත් අඩුයිලු සමයන් කියලා තමයි කියන්නේ. ඉතින් PCR කරන්න නැතිකොට කොහෙන්ද ආසාදිතයින් හමු වෙන්නේ? අනුරාධගේ ඕකයි තත්වයේ කවිපද පේලි 4 වෙත අවධානය යොමු කරනවා. ඉන්දියානු එන්නත දෙන විට බෙදලා සලකන්නම් කො සිරිලක මුල් තැන තබලා ජයශංකර් එහෙම කිව්වේ කට හදලා නැගිනහිර ජැටිය බල බල කෙල හලලා ජයශංකර් එහෙම කිව්වේ කට හලලා නැගිනහිර ජැටිය බල බල කෙල හලලා කියලා තමයි ඔන්න කියන්නේ. ඒත් එකම ජාත්‍යන්තර පුවත්පත් යොමු වෙනට ඕන The Guardian, The Straits Times and The Standard Times අනි පුවත්පත් මේ කෙටි විරාමයට ගිහිලා ඇවිත් අපි බලමු. COVID-19 සඳහා ආරක්ෂිත පියවර. ජනයා වැඩි වශයෙන් සිටින ස්ථානයන්හි ගැවසීම මගහරින්න. රෝගය ආසාදිත පුද්ගලයන් හමුවීමට නොයන්න. මුහුණ, මුඛය, නාසය සහ ඇස් ඇල්ලීමෙන් වළකින්න. අනවශ්‍ය ගමන් බිමන් යෑමෙන් වළකින්න. මුඛාවරණය ඉදිරිපස ඇල්ලීමෙන් වළකින්න. විරාමයෙන් අනතුරු ඔබ නැවතත් පිටු අතර සමුගන්න. The Guardian පුවත්පත අද වාර්තා කළ තියෙනවා Trump acknowledges new administration and urges end to violence in new video. ඇමරිකාව ගැන තමයි සියලුම ජාත්‍යන්තර පුවත්පත අද වාර්තා කරන්නේ. ඒත් එකම අද වාර්තා කරනවා poorest countries to get vaccine in 2 weeks. WHO says Brazil deaths past 280,000 කියලා තමයි වාර්තා වෙන්නේ අද දවසේ පුවත්පත්වල. ඉන්දියාවේ කොරෝනා එන්නත් වැඩසටහන පිළිබඳව තොරතුරු වාර්තා කරනවා. කොරෝනා වෛරසය එන්නත ජනවාරි 13 වනදා වන විට ජනතාවට නිකුත් කිරීමට සූදානම් වන බව ඉන්දීය මධ්‍යම සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා. පෙරහුරුවක් සිදු කර දින 10ක් ඇතුළත කොවිඩ් එන්නතක් ලබා දීමට අපි සූදානම් කියලායි සෞඛ්‍ය ලේකම් රාජේෂ් භූෂාන් මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කරලා තියෙන්නේ. කොරෝනා වෛරසයට එරෙහි එන්නත් දෙකක් සඳහා අනුමැතිය පහුගිය ජනවාරි 3 වනදා ඉන්දීය ඖෂධ නියාමන අධිකාරිය විසින් ලබා දෙනවා. ඉන්දියාවේ සේරම් ආයතනයේ විසින් නිෂ්පාදනය කරන ලද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත වගේම කොරෝනා වෛරස් ආසාදනයට එරෙහිව ಭಾರತ್ බයෝඑන්ටෙක් නිෂ්පාදිත කොවැක්සින් එන්නත සඳහා තමයි මේ ආකාරයෙන් හදිසි භාවිතය සඳහා අවසර ලබා දීලා තියෙන්නේ. The Straits Times පුවත්පතත් වාර්තා කරනවා US Democratic leaders call for Trump's removal from office as cabinet members quits. House of Representatives Speaker Nancy Pelosi said Mr. Trump posed an ongoing danger to the country. Some Trump supporters expected in court as police hunt for more who storms US Capitol කියලාත් වාර්තා කරලා තියෙනවා. චීනයේ ඇතැම් ප්‍රදේශවලින් යළිත් කොරෝනා ආසාදිතයින්ගේ වැඩිවීමක් වාර්තා වන බවට තමයි තොරතුරු සඳහන් කරන්නේ. පහුගිය බදාදා වන විට පහුගිය මාස 5ක කාලය තුල වාර්තා වුණු වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වනවා. ඒ සටහන් වෙන්නේ 52ක් විදිහට. කොහොමුණත් වෙනත් රටවල් හා සංසන්දනය කිරීමේදී ආසාදිතයින් 52 දෙනෙක් කියන්නේ විශාල ප්‍රමාණයක් නෙවෙයි. නමුත් චීනය මේ කොරෝනා ආසාදිතයින් 52 දෙනෙකු හඳුනා ගැනීමත් එක්ක ඒ පිළිබඳව විශාල වශයෙන් අවධානය යොමු කරලා තියෙනවා. ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා සිදු කෙරෙන පරීක්ෂණ විශාල වශයෙන් ඉහළ දමා තිබෙනවා සහ පොදු ප්‍රවාහන සේවාත් හිටුවා පාසල් වසා දැමීමට තීරණය කරා කියලත් විදේශ මාධ්‍ය වාර්තා කරලා තියෙනවා. දිවයින පුවත්පත වාර්තා කරන ක්‍රීඩා පුවතක් වෙතයි අවධානය යොමු කරන්නේ. කොරෝනා හැදුණු අලි පළමු ටෙස්ට් තරඟයට පෙරම ගාල්ලට ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය ලබන 14 වෙනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙනවා. එම තරඟය ක්‍රීඩා කිරීමේ අදහසින් කොරෝනා වැළඳුණු එංගලන්ත ක්‍රීඩක මොයින් අලි ගාල්ලේ හෝටලයක නිරෝධායනය කර ඇත්තේ පළමු ටෙස්ට් තරඟය වෙනුවෙන්ද යන්න අවධානයට මේ වෙද්දිත් ලක්ව තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ.
අරුණ පුවත්පත ක්‍රීඩාතිරයකට වාර්තා කරනවා බර ඉසිලීමේ සුපිරි සංචිතයට පරීක්ෂණයක් මීළඟ ආසියානු ජ්‍යෙෂ්ඨ ශූරතා තරඟාවලිය ඇතුළු ජාත්‍යන්තර මට්ටමේ තරඟ සඳහා සහභාගී වන බර ඉසිලීමේ කණ්ඩායම තෝරා ගැනීම වෙනුවෙන් බර ඉසිලීමේ සුපිරි සංචිතය සඳහා පැවැත්වෙන පරීක්ෂණයක් මේ මාසයේ 28 වනදා පැවැත්වීම සඳහා කටයුතු සූදානම් කරලා තියෙනවා. කොළඹ පිහිටි ක්‍රීඩා අමාත්‍යාංශ ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මේ පරීක්ෂණ සඳහා අදාළ ක්‍රීඩිකාවන් 13 දෙනෙකු කැඳවීමට ශ්‍රී ලංකා බර ඉසිලීමේ සම්මේලනයේ පියවරගෙන තිබෙනවා කියලත් අරුණ පුවත්පත වාර්තා කරලා තියෙනවා. දිවයින පුවත්පත අද වාර්තා කරලා තියෙනවා පිරිමින්ගේ ටෙස්ට් ක්‍රිකට් විනිශ්චයට පළමු කත කියලා වාර්තාවක්. වසර 150ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පළමුවට ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරඟයක් විනිශ්චය කිරීමේ දුලබ අවස්ථාව හිමි කර ගැනීමට ඔස්ට්‍රේලියාවේ ක්ලෙයා පොලොසැක් සමත් වුණා කියලා තමයි සඳහන් වෙන්නේ. අය ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර ඊයේ සිඩ්නි නුවරදී ආරම්භ වූ තෙවැනි ටෙස්ට් තරඟයේ සිව්වැනි විනිසුරුවරිය වශයෙන් කටයුතු කිරීමට සමත් වුණා කියලාත් සඳහන් වෙනවා. ඒ තොරතුරුත් එක්ක අදට සමගින යන්නට තමයි කාල වේලා උදා වෙලා තියෙන්නේ. තවත් ලස්සන දවසක් උදා වෙලා තියෙනවා. ඒ නිසා මේ දවසේදීත් ඔබේ ඉලක්කවලට යන්න නිරෝගීමත්ව ජයග්‍රාහීව දවස ගත කරන්න. හෙට දවසේදීත් හමුවන බලාපොරොත්තු වෙන අපි සමුගන්නවා. ඔබට සුබ දවසක්. සුබ උදෑසනක් ඔබ අදත් පැතිකඩ වැඩසටහන සමග ලංකාවේ තරුණයෝ උනන්දුයි උපාධියක් ලබා ගන්නට. දෙමව්පියෝ උනන්දුයි තමන්ගේ දරුවන්ට උපාධි මට්ටමේ අධ්‍යාපනයක් ලබා දෙන්නට. ඒ වුණත් උසස් අධ්‍යාපනය ප්‍රමිතියෙන් යුතු කලාපයක් විය යුතුයි. අධ්‍යාපනය සඳහා විශේෂයෙන් උසස් අධ්‍යාපනය සඳහා නියාමන යාන්ත්‍රණයක් අපි නිසි පරිදි සකස් කරගෙන තියෙනවද? මේ ප්‍රශ්නයත් ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ මේ මොහොතේ මුහුණ දී තිබෙන තවත් ගැටලු සාකච්ඡා කරන්නට අද අපි පැතිකඩ වැඩසටහනට ආරාධනා කළා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය මහිම් මෙන්ඩිස් මහත්මයාට. සුබ උදෑසනක් ආචාර්ය මෙන්ඩිස් මහත්මනි. සුබ උදෑසනක්. විශේෂයෙන්ම අපේ දෙමව්පියෝ බොහෝ දෙනා බලනවා තමන්ගේ දරුවන්ට උපාධියක හැකියාව ශක්්‍යතාවය ලබා දෙන්න. දැන් රාජ්‍ය විශ්වවිද්‍යාල වලට අමතරව තවත් උපාධි ලබා දෙන ආයතන ගණනාවක් දකින්නට පුළුවන්. මේවායේ ප්‍රමිතිය අපි කොහොමද රඳවගන්නේ? මේ සඳහා අපිට වැඩපිළිවෙලක් තියනවද රටක් හැටියට? රාජ්‍ය විශ්වවිද්‍යාල සමග පුද්ගලික විශ්වවිද්‍යාල ඇතිවිය යුතුයි කියන ඒ සමාජ ආර්ථික දේශපාලන ස්ථාවරය ප්‍රතිපත්තිය විශේෂයෙන්ම 1977 විවෘත වෙළඳ ආර්ථිකය සමග මේ රටට අපි ඉදිරිපත් කරපු අපිට රජයක් විසින් ඉදිරිපත් කරපු ප්‍රතිපත්තියක්. මේ ප්‍රතිපත්තිය තුළ පැහැදිලිවම තිබෙන්නට ඕනේ තරංගයක් තිබෙනවා නම් ඒ තරංගයට තිබෙන්නට ඕනේ ප්‍රමිතීකරණයක්. ප්‍රමිතියක් නැතුව හිතු මනාපසේ ඕන විදියට ආයතන පවත්වාගෙන යන්නට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය වේවා සෞඛ්‍ය ක්ෂේත්‍රය වේවා අධ්‍යාපන ක්ෂේත්‍රය සෞඛ්‍ය ක්ෂේත්‍රය ප්‍රවාහන ක්ෂේත්‍රය මේ සියලු ක්ෂේත්‍රවල ප්‍රමිතියක් තිබෙන්නට ඕන කියන කාරණාව ඉතාමත්ම පැහැදිලි. නමුත් ආචාර්යතුමනි දැන් ප්‍රමිතිය රැක ගැනීම සඳහා මැදිහත් විය යුත්තේ කවුද? මොකද මේක දැන් අපි මේක සමාජයක් හැටියට කියනකොට අපිට පුද්ගලික අධ්‍යාපනයේ අරුමයක් නෙමෙයි. හේතුව ටියුෂන්.
ටියුෂන් යනවා දරුවෝ විශාල ප්‍රමාණයක්. එතකොට මේකෙම දිගුවක් හැටියට මේකෙම ඉස්සරහට යාමක් එක පියවරක් හැටියට මේ පෞද්ගලික උපාධි ප්‍රදාන ආයතනත් ස්ථානගත වීම වළක්වන්න හරි අමාරුයි. කවුද නියාමනය කරන්න ඕන? නියාමනය රාජ්‍ය වෙනුවෙන් රජය විසින් රාජ්‍ය වෙනුවෙන් ආණ්ඩුවක් තිබෙනවා. නියාමනය සඳහා අවශ්‍ය කරන්නා වූ ඒ ප්‍රමිති පද්ධතිය ඇති කිරීම නිත්‍යානුකූලව ඉදිරිපත් කිරීම රජයක පරම වගකීමයි. ඒ වගකීම ප්‍රවාහන ක්ෂේත්‍රය සම්බන්ධවද සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධවද අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධවද තිබෙනවා. එසේ නොවුනොතින් රටවාසීන් අන්ත අමාරුවේ විශාල අනතුරකට ලක් වෙනවා. දැන් අපි බලමු අනිත් රටවල් එක්ක. ඒ රටවල් අපි ඉන්දියාව මේ කලාපයේ මැදකින් බලන්න පුළුවන් බ්‍රිතාන්‍ය වගේ අපි අපේ අධ්‍යාපන ක්ෂේත්‍රයට මූලික කරගත් ආකෘතීන් දිහා බලන්නට පුළුවන්. තවත් අපිට ආකෘති තියෙනවා බලන්න පුළුවන්. මේවා දිහා බැලුවාම මේ නියාමන යාන්ත්‍රණය වෙනත් රටවල ක්‍රියාත්මක වෙන්නේ කොතනින්ද? කොතනටද කේන්ද්‍රගත වෙලා තියෙන්නේ? නියාමන යාන්ත්‍රණය මම කලින් කිව්වා වගේ රජයක පරම වගකීම. රජයේ කොතනටද මේක එන්නේ? ඒක විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙන්නට පුළුවන්. ඊට වඩා ඒ කියන්නේ වෙනස් නිදහස් ආයතනයක් අධිකාරියක් වෙන්නට පුළුවන්. කෙසේ හෝ එක්ක විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සම්පූර්ණ බලයක් දෙන්නට ඕනේ. මොකද රාජ්‍ය විශ්වවිද්‍යාල ක්ෂේත්‍රය තුළ විශ්වවිද්‍යාල 15 ප්‍රමිතිකරණය quality assurance ක්‍රියාවලිය තිබෙන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අතේ. එනම් රාජ්‍ය විශ්වවිද්‍යාල ක්‍රියාවලිය පමණක් නෙවෙයි පුද්ගලික විශ්වවිද්‍යාල පද්ධතිය සහ ඒ ක්‍රියාවලිය සම්බන්ධව නියාමනයක් රාජ්‍ය වෙනුවෙන් රජයට පුළුවන් ප්‍රතිපාදන කොමිසමට ලබා දෙන්න. එහෙම දෙන්නට උවමනාවක් අවශ්‍යතාවයක් නැහැ කියලා හිතනවා නම් එනම් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් වෙනම අධිකාරියක් පිහිටුවිය යුතුයි. ඔබතුමා කියන්නේ දැන් මේ මොහොතේ අපිට පුළුවන් ලංකාවේ දකින්න උපාධි පාඨමාලා වෙනත් විදේශ රටවල විශ්වවිද්‍යාල වලට අනුබද්ධ පුද්ගලික අධ්‍යාපන ආයතන මේවා කළමනාකරන විෂයට අදාළව විශේෂයෙන් තියෙනවා ලංකාවේ බොහෝ තැන්වල අපිට දකින්න පුළුවන් අනිත් විෂයන් වලටත් තියෙනවා. මේවට දැනට නිසි නියාමනයක් නැහැ කියලාද ඔබ චෝදනා කරන්නේ? ඒක පැහැදිලිව පෙනෙන දෙයක් තමයි පුද්ගලික විශ්වවිද්‍යාල ක්ෂේත්‍රය දිහා බලනකොට විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ඇදුරන් හට තිබිය යුතු මූලික සුදුසුකම් ඒ උදවියට තිබෙනවාද? උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය තුල ක්‍රියාත්මක වෙන්නට ඇදුරෙකුට පරිවාස කතිකාචාර්යවරයෙකු වේවා ඉහළම මට්ටමේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු වේවා ඒ අවශ්‍ය කරන්නා වූ මූලික සුදුසුකම් පුද්ගලික අංශයටත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක විය යුතුයි. ඒ අතර විෂමතාවයක් නොතිබිය යුතුයි. රාජ්‍ය තුල රජය බලාපොරොත්තු වෙනවා නම් තරඟකාරී උසස් අධ්‍යාපන ක්‍රියාවලිය පවත්වාගෙන යන්නට රජයේ ඒකාධිකාරය බවට පත් නොකර එනම් ප්‍රමිතිය සැබවින්ම එක ප්‍රමිතියක් විය යුතුයි. ආචාර්ය මෙන්ඩිස් මේ සඳහා ප්‍රවේශයක් ගන්නවා නම් ආරම්භයක් ගන්නවා නම් කොතරින්ද පටන් ගන්න ඕන? දැන් ඔබ අඳුර ගන්නව තැනක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ගැලපෙනවා. දැන් මේ යාන්ත්‍රණය පටන් ගන්නවා නම් හඳුන්වලා දෙන්න. මොකද්ද පළවෙනි පියවර වෙන්නේ? දැන් මහ ජනතාවගේ බදු මුදලෙන් පත් වෙලා ඉන්නා වූ මේ ඇමතිවරුන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඒ විෂය ධාරාව තුල ක්‍රියාත්මක වන්නා වූ ඒ ඇමතිවරයා ඇතුළු කාර්ය මණ්ඩලය මේ කාරණාව දැන් අවුරුදු ගණනාවක් තිස්සේ සෑහෙන වශයෙන් ශිෂ්‍යයන්ද දෙමව්පියන්ද
සාමාන්‍ය රටවැසියාද දැඩි අර්බුදයකට ලක් කරපු කාරණාවක් තමයි මේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහ පොදුවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ තිබෙනා වූ ප්‍රමිතිකරණය පිළිබඳ ප්‍රශ්නය. ඒ කියන්නේ ප්‍රයිවට් ඉන්ටර්නැෂනල් ස්කූල්ස් කියලා පද්ධතියකුත් තිබෙනවා. ජාත්‍යන්තර පාසල් කියලා. ඒ ප්‍රාථමික සහ ද්විතීක මට්ටමේ. ඒ කාරණාවද ඇතුළුව මම අපි කතා කර හිටියේ උසස් අධ්‍යාපනය සම්බන්ධව ඒ කාරණා පිළිබඳව උසස් අධ්‍යාපනය දැන් තිබෙනවා අධ්‍යාපන අමාත්‍යාංශය. ඒ අධ්‍යාපන අමාත්‍යවරයාගේ පරම වගකීම මේ සඳහා අවශ්‍ය කරන්නා වූ නීති පද්ධතිය රෙගියුලේටරි ෆ්‍රේම්වර්ක් එක කාලය නාස්ති කරන්නේ නැතුව දැන්ටමත් මේ අලුත් රජේ අවුරුද්දක් දැන් ගිහිල්ලා තිබෙනවා. හැකි පමණ ඉක්මනින් මේ පද්ධතිය රෙගියුලේටරි ෆ්‍රේම්වර්ක් එක ප්‍රමිතිකරණය පිළිබඳව ප්‍රමිතීන් ඉදිරිපත් විය යුතුයි නීත්‍යානුකූලව ව්‍යවස්ථානුකූලව. ආචාර්ය මෙන්ඩිස් පහුගිය දවස්වල සංවාදයක් ගොඩනගෙනවා ලංකාවේ මේ සමාජ විද්‍යා විෂය යටතේ උපාධි හදාරන ශිෂ්‍යයෝ මෙයට රැකියා අවස්ථා තියෙනවද මේ උපාධි මේ මට්ටමින් ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක වෙන්න ඕනද වගේ ප්‍රශ්නයක් එකවරම මතුවෙනවා. ඇයි මෙහෙම සංවාදයක් ගොඩනගන්නේ? ඇයි මේ සංවාදය මේ මොහොතේ ගොඩනගන්නේ? පළවෙනි කාරණාව ඊ타මත්ම අවාසනාවන්ත ලෙස equality equity සමානාත්මතාවය සහ සම්පත් සමසේ බෙදා හැරීම පිළිබඳව ඒ සිද්ධාන්ත විශ්වාස නොකරන්නා වූ රටක් ශ්‍රී ලංකාව. පාසල් පද්ධතිය තුළ බහුතර පාසල්වල උගන්වන්නේ සීමිත විෂයන්. ඒ සීමිත විෂයන් අතර කලා විෂයන් බොහොමයක් තිබෙනවා. සියලු කලා විෂයන් උගන්වන්න පුළුවන් කමකුත් නැහැ. ඒ අයට ලේසියෙන් ගුරුවරුන් හොයාගන්න පුළුවන්ය කියලා හිතන්නා වූ විෂයන් කිහිපයක් ඒ පාසල්වල දිස්ත්‍රික්ක 25 පළාත් 9ක ඒ පාසල්වල ක්‍රියාත්මක වෙනවා. මේ විශාල පිරිසක් විශ්වවිද්‍යාලයට මේ කලා ධාරාව සමාජ විද්‍යා සහ මානව ශාස්ත්‍ර කියන්නේ සාගරයක් වගේ විශාල භූමිකාවක් තුළ තිබෙනා වූ විෂයන් කීපයක් තමයි පාසල් උගන්වන්නේ. ඒ උදවිය බහුතරයක් විශ්වවිද්‍යාලයට එනවා. දැන් මේ විෂයන් වල ප්‍රශ්නයක් තිබෙනවද? මේ විෂයන් අනිවාර්යයෙන්ම රටක ජාතික සංවර්ධන, මානව සංවර්ධන, භෞතික සංවර්ධන ක්‍රියාවලියට ලෞකික භෞතික සංවර්ධන ක්‍රියාවලියට සැබවින්ම අවශ්‍ය වන්නා වූ විෂයන්. ඒ විෂයන් ඉගෙනීම නතර කරන්නට පුළුවන් කමක් නැහැ. එනම් බංකොලොත් සමාජයක් ඇති වේවි. ඊ타මත්ම පිරිහුණු ආකල්පමය සහ වටිනාකම් හරහා දැඩි ලෙස බිඳ වැටුණු සමාජයක් ගොඩනැගේවි. දැන් අපිට අවශ්‍ය කරන්නේ ඊ타මත්ම සමබරව සියලු විෂයන් උගන්වන්නට පුළුවන් තත්වයක් පාසල් පද්ධතිය තුළ ඇති කිරීම. විද්‍යා විෂයන්ද, කලා, මානව ශාස්ත්‍ර, සමාජ විද්‍යා විෂයන්ද ඇතුළුව විද්‍යා විෂයන්ද, භාෂාව, ජාත්‍යන්තර භාෂාවන්ද මේ සියලු දේ ඉගෙනවීම. ඊට අවශ්‍ය කරන්නා වූ තත්ත්වය ඇති කරන්නේ නැතුව වෙන කතන්දරයක් කීම ඉතාමත්ම අයුක්ති සාගතයි කියලා මම කියනවා. ආචාර්ය මෙන්ඩිස් දැන් මේ සංවාදය ඇතුලේ ගොඩනැගෙන එක කාරණයක්නේ උපාධිය, රැකියා ඉල්ලීම, රජයෙන් රැකියා දීම. දැන් බහුතරය නගන තර්කය තමයි මේ ශාස්ත්‍ර, මානව ශාස්ත්‍ර, ඒ වගේම කලා විෂය ධාරාවේ ශාස්ත්‍ර පීඨ වලින් එළියට එන උපාධිධාරීන්ට රැකියා හොයාගන්නට අමාරුයි. ඒකට අන්තිමට රජයටම වෙනවා රැකියා දෙන්න. රජය තව ප්‍රශ්නයක් නිර්මාණය කරගනිමින් ඉන්නවයි කියලා.
දැන් මෙන්න මේ උබතෝ කෝටිකෙන් අපි කොහොමද ගැලවෙන්නේ? දැන් මේ අර අපි ඊටාම පැරණි තර්කයේ වෙතන යන්නේ උපාධිය රැකියාවක් සඳහා. කොහොමද අපි මේකෙන් ගැලවෙන්නේ? පළවෙනි කාරණාව අවාසනාවකට බොහෝ දෙනෙකු අතර හැඟීමක් ආකල්පයක් තිබෙනවා. විශ්වවිද්‍යාල උපාධියක් ලැබපු වාම ඒ උපාධිය හරහා අනිවාර්යයෙන්ම රැකියාවක් රජය විසින් ලබා දිය යුතුයි කියලා. ඒ ආකල්පයට මම එකඟ වන්නේ නැහැ. මොකද විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ අරමුණ රැකියාවක් සඳහා පමණක් මිනිසෙකු ඒ අවශ්‍ය කරන්නා වූ ගුණාංග ඇති කිරීම පමණක් නෙවෙයි. පෞරසත්ව දියුණුව ඇති කිරීම විශ්වවිද්‍යාලයකින් සිදුවන්නා වූ දෙයක්. තරඟකාරී විශේෂයෙන්ම නිදහස් වෙළඳ පොළක් තිබෙන්නා වූ රටක් වශයෙන් මේ වෙළඳ පොලේ තරඟ කළ හැකි පෞරසත්වයක් ඇති කර ගැනීම තමයි මූලික වශයෙන් වැදගත් වන්නේ. නමුත් ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය ශක්තිමත් පදනමක් මත ශක්තිමත් ප්‍රතිපත්තීන් මත ආයෝජන